අයිබෝන් සුබදෑසනක්. අපි අද සූදානම් පත්තරමින්තු ආරම්භ කරන්න. අද දිනෝෂ නොවැම්බර් 17 වෙනිදා ලෝක ශිෂ්‍ය දිනය. ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය. ඒ කියන්නේ ඔයාගෙත් මගෙත් දිනය. පොඩි ළමයි වගේ ඉන්නවා. ඉගෙන ගන්න ඕනේ හැමදාම. 1939 තමයි මේක ආරම්භ කරේ. නාසින් විසින් පහර දුන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව සමරන්නයි මුලින්ම මේක ආරම්භ කරේ. අද වෙන විට ලෝකෙ පුරා දේශපාලනය කරන්නේ නැති ශිෂ්‍යයොත් ඉන්නවනේ මේ විශ්වවිද්‍යාලවල. ඔවුන් තමන්ගේ බහු සංස්කෘතික කාරණාවල් සිහිපත් කරන්න තමයි. ඒ කියන්නේ හැම සංස්කෘතියක්ම එකට ඉන්න ඕන. මේ අපේ රටේ වගේ අපි හැමෝම එකට ඉන්න ඕන කියන එක මතක් කරන්න තමයි ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය සමරන්නේ. අද වගේ දවසක තමයි යෙදී තිබෙන්නේ. අපි මේකත් එක්ක අධ්‍යාපනය සම්බන්ධයෙන් අද දවසේදී විශේෂයෙන් වැඩි වශයෙන් කතා බහ කරන්න පුළුවන්. 100%ක් ලකුණු ගත්තු දරුවන් 10 දෙනෙක් අපේ රටෙන් හමු වෙනවා. ඊයේ දවසේදී ඊටාත්ම පැසසුමට කාරණාවක් ආඩම්බරයට කාරණාවක් 100%යි. නැත්නම් ලකුණු 200න් 200ම ගත්තු පුංචි දුව දරුවන් 10 දෙනෙක් මේ රටෙන් බිහි වෙනවා. එය මතක් කරමින් අදත් අපි සූදානම් පත්‍රමේන්තුව ආරම්භ කරන්න. අධ්‍යාපනය කියලා කියන්නේ පාසලෙන් ඉගෙනගත්තු සියල්ල අමතක වුණාට පස්සේ ආපහු මතක තියන දේ කියලා කතාවකට කියනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් මෙහෙම කියලා තියෙන්නේ. අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ මේ ලෝකයේ තියෙන තතු සම්බන්ධයෙන් අද දවසේදීත් පොත්පත්වල තියෙන දේවල් එක්ක කතා බහ කරන්න සූදානම් වෙනවා. මගෙත් කියනවා දිනෝෂ කුඩාගොඩගේ අමතක කරන්න බෑ මේ වෙන විට තත්ත්වය කොහොමද කියලා. කොරෝනා කොහොමද අප්ඩේට් වෙලා තියෙන්නේ, යාවත් කාලින වෙලා තියෙන්නේ, ලෝකයේ සහ ලංකාවේ තත්ත්වය. ඔව්. මේ සියල්ලත් එක්ක ආරම්භ කරමු. යාවත් කාලින වීම පිළිබඳවත් ශිෂ්‍යයාගේ කාර්යභාරයක්. ශිෂ්‍යයෙක් යාවත් කාලින වෙන්න ඕනේ. දැන් බුද්ධික ශිෂ්‍යයා කියන වචනේ අපි සිංහලෙන් භාවිත කරන්නේ ස්ටුඩන්ට් පියුපිල් කියන ඉංග්‍රීසි වචනෙට සමාන්තරවනේ. එතකොට දැන් ස්ටඩි කියන වචනෙන් තමයි ස්ටුඩන්ට් කියන වචනේ හැදෙන්නේ. හරිද? හැබැයි දැන් ශිෂ්‍යයා කියන වචනේ අපි ඒකට පෙරලලා හදාගෙන තියෙන්නේ ශික්ෂණය කියන අදහස දෙන්න. කියන්නේ ශික්ෂණය ලබන පුද්ගලයා තමයි ශිෂ්‍යයා බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඉගෙනගත්ත පමණින් එයා ශිෂ්‍යෙක් වෙන්නේ නැහැ. ශික්ෂණයක් තියෙන්න ඕනේ. බාහු සච්ඡංච සිප්පංච විනියෝජ සුසික්කිතෝ. ඒ ශික්ෂණයක් ලබන්න ඕනේ. එතකොට දැන් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච දරුවන්ට සුබ පතනවා අපි 200න් 200 ගත්ත ළමයින්ට දරුවන්ට උණුසුම සුබ පතනවා. ඒ අතරේ දැන් ලෝකේ තත්ත්වය කොහොමද කොරෝනාවල කියලා අපි වාර්තා කරන්න කැමති. 5,23,548 දෙනෙක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා අද දවසේදී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 13,31,602ක් වාර්තා වෙනවා මරණ සංඛ්‍යාව. ඊයේ දවසේදී ගත්තොත් 1,53,156ක් සමාවෙන. ඊයේ දවසේදී 1,53,156 දෙනෙක් වාර්තා වෙනවා ඇමරිකාවෙන්. හැබැයි ඉන්දියාවෙන් 28,377යි වාර්තා වෙන්නේ. සාපේක්ෂව ගත්තහම පහුගිය දවස් ටිකට බැලුවම ඉන්දියාවෙන් වාර්තා වෙච්ච ප්‍රමාණය වැඩි. හැබැයි ඇමරිකාවේ තවදුරටත් වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වෙනවා. බුද්ධික මේකේ පුදුමයි කියලා කියන්නේ ඇමරිකාව ජීවදත්ත ගබඩාවක් හදලා තිබුණා. ඒ ජීවදත්ත ගබඩාවක් හදන්න එක හේතුවක් තමයි. ඒ කියන්නේ ඇමරිකානු ජනතාවට තවත් අවුරුදු 20කට විතර වැළඳෙන්න පුළුවන් රෝග මොනවද කියලා හඳුනා ගන්න. හැබැයි එච්චර කරලා තියෙද්දි ඇමරිකාවට මේ කඩුල්ල පැන ගන්න බැරුණා. ලෝකේ වැඩිපුරම ආසාදිතයන් වාර්තා වෙන්නේ ඇමරිකාවේ. ඒ කියන්නේ ධර්ම කර්මානුරූපව තමයි මේවා කරකෙන්නේ. අපි සූදානම් අද දවසේදී පුවත්පත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න. මම ප්‍රධාන පුවත්පත්වල මුල් පුවතටයි මුලින්ම ඔබ එක්ක යන්න සූදානම් වෙන්නේ. ඊයේ දවසේදී තවත් අපූර්ව නඩු තීන්දුවක් නිකුත් වෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි දිනමින පුවත්පත මුලින්ම වාර්තා කරන්නේ. කල්ලාරු රක්ෂිතය පෞද්ගලික වියදමෙන් නැවත වගා කරනු. කැලෑ කැපුවා නම් කරන්න දෙයක් නැහැ. අභියාචන අධිකරණය බදුරුදීන්ට නියෝග කරයි. රිෂාඩ් බදුරුදීන් මහතා එවකට අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් සිටියේදී විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත එළිපෙහෙටි කොට අනවසර ජනවාසී ඉදිකිරීමෙන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට ඇතැයි ඊයේ තීන්දුව කළ අභියාචන අධිකරණය ඔහුගේ පෞද්ගලික වියදමෙන් ඊට සමානව අපසරකින් යුත් ප්‍රදේශයක වනවගා වැඩසටහන ක්‍රියාත්මක නංවන්නයි නියෝග කළා කියලා තියෙනවා. නිල්කා මැදගෙදරයි දිනමින පුවත්පතට මේ වාර්තාව ගෙන එන්නේ. මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වෙයි. ඒ කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතාවගේ හිමිකම්, පරිසර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගත සුවිශේෂ නඩු තීන්දුවක් බවට එකතු වෙයි. සඳුනි ගමාරච්චි නිර්මාණී ගුණරත්න වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. විල්පත්තු නඩුවෙන් රිෂාඩ් පරාදයි අනවසර නිවාස 1500ක් ඉවතට, අක්කර 2500ක වන විනාශයේ බරපතල අපරාධයක්,
පෞද්ගලික වියදමින් යලි වගා කරන නියෝග ඒ විතරක් නෙමෙයි අධීක්ෂණය කරන්න කියලා කියනවා. මව්බිම් පුවත්පත කියන විදිහට නඩු තීන්දුව දිනෙන් මාස 2ක් ඇතුළත එකී සම්පූර්ණ මුදලම ගෙවන ලෙසට 7 වන වග උත්තරකාර රිෂාඩ් බදූදීන් නැමැති අයට නියම කරන බවද නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් කළ සිටියා. අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ජනක්ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බී කරුණාරත්න කියන මහත්තුරුන් ඒකමතිකව මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ ආණ්ඩු ක්‍රමස්ථාවේ 28F වගන්තිය ප්‍රකාරව ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමටත් එහි වටිනාකම් රැක ගැනීමටත් 7 වන වග උත්තරකාර හිටපු ඇමතිවරයා ඇතුළු සෑම පුරවැසියෙකුගේම අත්හල නොහැකි පරම වගකීමක් තීන්දුවෙන් ප්‍රකාශයට පත් වුණා. ඒ නිසා මේ ඓතිහාසික තීන්දුවක් බවට පත් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ මුල් පුවත රචන සූදානම්. මෙම පුවත්පතත් මුල් පුවත විදිහට අරගෙන තියෙන විල්පත්තු අනුවිනාශයේ වන්දිය රිෂාඩ්ගෙන් කියන ප්‍රවෘත්තිය. සමාන භූමියක වනවගාවත් රිෂාඩ්ගේ මුදලින් අභියාචනාධිකරණය තීන්දුව කරයි කියලා රංජිත් කටුගම්බල සහ තිරිනිද සිල්වා තමයි ලංකාදීපයට වාර්තා කරන්නේ. ඒත් එක්කම මම කැමතියි ඔබට මතක් කරන්න දැන් පුවත්පත්වල මුල් පුවත විදිහට මෙය වාර්තා කරන මෙයත් ඉතාමත් හොඳ තත්වයක්. මොකද හේතුව විනාශ කරොත් විනාශ කරන දේ නැවත ගොඩනගන්නට ඕන සහ විනාශ කරන්න දෙන්නටත් හොඳ නැහැ. අපේ නම් ලංකාදීප පුවත්පත ගත්තාම මුල් පිටුවේ තියෙනවා මේ අපේ දරුවන්ගේ පින්තූර ටික. ඒ පුවතක් තියෙනවා. ඒක හැම පුවත්පතකම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපි පුවත්පත් කතුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ප්‍රධාන පුවත්පත් සියල්ලම වාගේ අපේ 100% ගත්තු දරුවන් 10 දෙනාගේම පින්තූරත් ලකුණු කරලා තියෙන එක ගැන අපි ඉස්සරහට ඒ සිද්ධාන්තයත් කතා බහ කරන්න සූදානම්. ශිෂ්‍යත්වයෙන් මුල් ලකුණු 200ම ගත් විශිෂ්ට දරුවෝ 10ක් කියලා ලංකාදීප පුවත්පත සහ අනිත් පුවත්පත්වල සඳහන් කරලා තියෙනවා. පළමු පුවත විදිහටම මේ කියන්න ආස හිතුණා. මොකද මේ තරම් දක්ෂ දරුවන් මානව සම්පත කොයිතරම් වටිනවද අපේ රටේ. ඒ කොහොමද ඉස්සරහට යන්නේ කියන එක මතක් කරමි. ඔව්. එතකොට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්නෙත් අක්කර 2500ක විල්පත්තුවේ කපපු වනය නැවත වවන්න රිෂාඩ්ට නියෝග කියලා වාර්තා කර සිටින සරත් ධර්මසේන පුද්ගලික මුදලින් වියදම දැරිය යුතුයි කියලා තහවුරු කරනවා. මේ දවස්වල තින් account එකට තව සල්ලි වැටෙයි එහෙනම් නේද? දිවයින පුවත්පතත් වාර්තා කරන්නේ මුල් පුවතට එයමයි Tamanගේ වියදමින් මේ දේවල් සිද්ධ කරන්න කියලා සඳහන් කරලා තියෙන විනාශ කළ විල්පත්තුව යලි වවන්න. තමන්ගේ වියදමෙන් තමයි මේ දේ කරන්න ඕන. රිෂාඩ්ට නියෝග පෙත්සම් කරුවන්ට නඩු ගාස්තු ගෙවීමටත් නියම වෙයි. ඒ අභිනායක තමයි මේ වාර්තා කරන්නේ. උතුරේ අවතන වූ ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් විල්පත්තු අබේ භූමිය ආශ්‍රිත කල්ලාරු ප්‍රදේශයේ අක්කර 100 ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීරණය කරා කියන ප්‍රවෘත්තිය දිවයින පුවත්පතේ මුල් පුවත විදිහට වාර්තා කරලා තියෙනවා. එතකොට මේ සිරස්තල සියල්ලම බැලුවම පේන්නේ විල්පත්තුව රිෂාඩ්ට අතේ පත්තු වෙයි කියලා නැත්නම් විල්පත්තුව රිෂාඩ්ට පත්තු වෙයි කියලා. කොහොමනත් මේකට දැන් අභියාචනාධිකරණයේ මේ තීන්දුව ලබා දෙන. එතකොට අපෑලකට යන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් මාස 2ක් ඇතුළත මේ වැඩේ සිද්ධ වෙන්නත් ඕනේ. කැපුගස් වෙනුවට තමුදලින් ගස් සිටවන්න රිෂාඩ්ට අධිකරණයෙන් නියෝග නැවත පදිංචි කිරීමට කල්ලාරු රක්ෂිතයේ අක්කර 10 ගණනක් එළි කිරීම නීති විරෝධී බව අධිකරණයේ තීන්දුව කරයි. හානි වූ රක්ෂිත ප්‍රදේශයට සමාන වපසරයකින් යුතු වෙනත් භූමියක රුක් රෝපණය ක්‍රියාත්මක කිරීමටත් නියෝග. බුද්ධිමාල් රුබේරුයි අද පුවත්පතේ ඉසිරස්සලේ වාර්තා කරන්නේ. අපි අමතක කරන්න බෑ මේ දේවල් කතා කරනකොට අපේ රටේ තත්ත්වයත් ඊයේත් මරණ 3ක් වාර්තා වුණා. කොරෝනා මරණ සංඛ්‍යාව දැන් එන්න මේ ඉහළනවා. ඒ වගේම තමයි කොළඹ තත්ත්වය ගත්තොත් ටිකක් බරපතලයි. බස්නාහිර ප්‍රදේශය ගත්තොත් ටිකක් බරපතලයි කියලා දිගින් දිගටම කතා වුණා. ඊයේ දවසේදී රෝසි සේනානායක කොළඹ පුරපතිනිය කතා කරා පුළුවන් නම් සති 3කටවත් කොළඹ ලොක්ඩවුන් එකකට යන්න කොළඹ වහන්න කියලා. අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා යුද හමුදාපතිතුමා හෝ නැත්නම් නියෝජ්‍ය පොලිස්පතිතුමාව සම්බන්ධ කරගන්න මේ සම්බන්ධින තොරතුරු හොයාගන්නට. දිවයින පුවත්පත වාර්තා කරනවා ඊයේ තවත් මරණ 3ක් කොරෝනා මරණ ගණන 61 දක්වා ඉහළ නැගී කොළඹ නගර සභාවේ සේවකයන් 200කට කොරෝනා ඊයේ හවස වන විට කොළඹ කොරෝනා ආසාදිතයන් 17516ක් ඊයේ සවස වන විට කොරෝනා ආසාදිතයන් 17516ක් 13956ක්ම මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරු වලින් ඊයේ 311ක් සුවය ලබා ගෙදර යති කොරෝනා රෝගීන්ට වෙන් කළ රෝහල් ඇඳන් 2593ක් හිස් බරපතල රෝගීන්ට දැඩි සත්කාර ඒකකයේ 15ක් සූදානම් ඊයේ තවත් ආසාදිතයන් 229ක් ඔක්කොම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් මීගමුව දීවර ගම්මාන වලින් ආසාදිත 188ක් ආයුර්වේද අංශයේ සේවිකාවකගේ සැමියාට කොරෝනා අබරාදුව ප්‍රාදේශීය සභාව පවසයි. උපාලිද සේරම් සමන් ගමගේ සහ මීගමුව විමල් කීර්ති තමයි මේ වාර්තා කරන්නේ. මව්බිම් පුවත්පත වාර්තා කරනවා පොලිස් පොකුර 758ට නැගී කියලා 785ට නැගී කියලා වාර්තා කර සිටිනවා. කොළඹ ආසාදිතයන් 2600ක්
11806ක් සුවය ලබලා ගිහිල්ලා තියෙනවා. අර 17000 කියන ලොකු ඉලක්කම වාර්තා කරද්දී මේක තමයි අවධාරණය කරන්න ඕන කාරණාව. 11806 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. ඊයේත් කොරෝනා මරණ 3ක් සියලු බන්ධනාගාරවලට ප්‍රතිශක්ති කරන ඖෂධය වන්නේ කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා උපදෙස් දීලා තිබෙනවා. බියගම කොරෝනා රෝගීන් 72කින් 49කට සුවයි. තලාව නිරෝධන මධ්‍යස්ථානයේ 52කට කොවිඩ්. ලංකාදීප පුවත්පතේ කොරෝනා සම්බන්ධයෙන්ම තියෙන තොරතුරකට යන්න සූදානම්. මිනුවන්ගොඩ 2970යි, පෑලියගොඩ 5140යි සුව වී ගෙදර ඇති. 2970ක් සහ 5140ක් සුව වී ගෙදර ඇති. මෙහෙම තමයි මුලින්ම වාර්තා කරන්නේ. සුජිත් හේවාපුලිගේ දිස්ත්‍රික්ක 12කින් කිසිදු කොරෝනා රෝගියෙකු නැහැ. මෙහෙම වාර්තා කරනවා යුද හමුදාපතිතුමන්ගේ ප්‍රකාශයක්. කොරෝනා වැඩපිළිවෙල බිඳුවට දමා කතා කිරීම කනගාටුදායකයි. මොකද පහුගිය දවස්වල දිගින් දිගටම කතා වුණා කොළඹ ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වැඩි වුණත් අනෙකුත් ප්‍රදේශවල කොරෝනා සම්පූර්ණයෙන්ම වගේ පාලනය කරගෙන අපිට හැකියාව ලැබිලා තියෙනවා. තැන් තැන්වල අවදානම් තත්ත්ව තිබුණත් කොරෝනා පාලනය අතින් ගත්තාම ලංකාව ඉතාමත් හොඳ තැනක ඉන්නවා කියන එක යුද හමුදාපතිවරයා ඊයේ ප්‍රකාශයට පත් කළා. මොකද සංඛ්‍යාත්මකව වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණය වැඩි වුණා වුණත් බුද්ධික මේ හරියටම ආසාදිතයන් ඉන්නවාය කියලා සැක කරන්න පුළුවන්. ඒ කියන්නේ ආශ්‍රිතයන් හරියට හඳුනාගෙන නියම තැන ඉලක්ක කරලා PCR පරීක්ෂණ කළාම තමයි මේ විදිහේ වැඩිපුර වාර්තා වෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ඉලක්කම වැඩි වුණා කියලා ඒකෙන් බය වෙනවට වඩා නෑ ඉලක්කම වැඩි වුණාම හිතන්න ඕන කාරණාව තමයි හරියට මේ වැඩේ සිද්ධ වෙනවා සිස්ටම් එක. ක්‍රියාදාමය ක්‍රමවේදය හරියට සිද්ධ වෙනවා කියලා. අරුණ පුවත්පත වාර්තා කරනවා ඊයේත් මරණ 3ක් වාර්තා වන බව. සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මීගමුව අනතුරේ සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මීගමුව අනතුරේ ආසාදිතයන් රැගෙන එන්න ගිය PHIලාට ගුටි අනේ කරන සේවය මදිවට බූස්සේ 305කට PCR මොරට මුල්ලේ රාජ්‍ය බැංකුවකුත් වසයි අද අරුණ පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. අද දවසේදී කොරෝනා සම්බන්ධයෙන් අපි කතා කරන ගමන්ම අද අපේ රටට තවත් සුවිශේෂී දවසක්. අද මේ ආණ්ඩුවේ පළවෙනි අයවැය ඉදිරිපත් කරන දවස. ජනතා ප්‍රශ්න රැසකට අයවැයෙන් විසඳුම් කියලා වාර්තා කරනවා අගමැතිවරයාගේ ප්‍රකාශය. දී කොටසේ ප්‍රවෘත්තියක්ම උපුටා ගන්න. ජනතා ප්‍රශ්න රැසකට අයවැයෙන් විසඳුම් අගමැතිවරයා ප්‍රකාශ කරන එක නෝමන් පලිහවඩන තමයි වාර්තා කරන්නේ. අයවැය අද මැති සභාවට දෙවන වර කියවීමේ විවාදය හෙට සිට 21 දක්වා පැවැත්වෙනවා. ඡන්දය දෙසැම්බර් 10 වෙනිදා කියලා තියෙනවා. ආණ්ඩුවේ මංගල අයවැයෙන් රටේ ජනතාවට බලපාන ප්‍රශ්න රැසකට විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බව මහින්ද රාජපක්ෂ මහතා දෙවියනට ප්‍රකාශ කරා කියලා තමයි නෝමන් පලිහවඩන දෙවියනට වාර්තා කරන්නේ. ඔව් ඒකට හේතුව තමයි ලංකාවේ 75 වෙනි අයවැය අද ඉදිරිපත් කරන බව අද පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව සමහර විට මහින්ද රාජපක්ෂ මහතා වැඩිපුරම අයවැය ඉදිරිපත් කරපු මුදල් ඇමතිවරයා වෙන්නටත් ඉඩ තියෙනවා. අද පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ 75 වෙනි අයවැය අද කියලා වාර්තා කර සිටිනවා. ඒ වාර්තා කර සිටින්නේ අද පුවත්පත. ඊළඟට අපි අර කලින් අතර කරේ කොවිඩ් පිළිබඳ වාර්තානේ. ඒකට කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් කොවිඩ් 19 රෝගීන් කීයක් වාර්තා වෙනවද කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි කොවිඩ් රෝගීන් 5366 දෙනෙක් කොළඹින් වාර්තා වෙන බව සඳහන් කරනවා. බූස බන්ධනාගාරයේ 305ක් PCR පරීක්ෂණ වලට කොළඹ මහාධිකරණයේ නඩුවලට වෙනත් දින ලබා දුන් බවත් අද පුවත්පත වාර්තා කර සිටිනවා මුල් පිටුවේ. ලංකාදීප පුවත්පතේ දරුවන්ගේ වාර්තාවට යන සූදානම්. ශිෂ්‍යත්වයෙන් මුල් ලකුණු 200ම ගත් විශිෂ්ට දරුවෝ 10ක්. දැන් අපිට තියෙන කාරණාව තමයි දිනෝෂ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු කියලා වාර්තා කරා ඊයේ දවසේදී 162 164 169 168 මෙහෙම දිස්ත්‍රික්ක කොට එකක් දීලා තියෙනවා. දැන් මේ දරුවන් විතරද සමත් 168ට වඩා වැඩිපුර ගත්තොත් විතරද සමත් අනිත් දරුවන් සියල්ලම ෆේල්ද නැත්නම් අසමත්ද? මෙන්න මේ පිළිබඳව තමයි අද දවසේදී අපේ වැඩිපුර සාකච්ඡාව තියෙන්නේ. මම සූදානම් වෙනවා මේ අතරතුරේදී සම්බන්ධ කරගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාව. ඇත්තටම මේ දරුවන් අසමත්ද සමත්ද මොකක්ද මේ කතාව කියලායි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි සූදානම් වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් එක්ක සම්බන්ධ වෙන්න. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක්. අපිත් එක්ක සම්බන්ධ වෙනවා මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්. මීට කලින් අපි දින කීපයකදීම මොනවා හරි අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණොත් අපි එතුමාව සම්බන්ධ කරගන්නවා. අපි කැමති ලේකම්තුමත් එක්ක කතා බහ කරන්න 326264ක් විභාගය සඳහා පෙනී සිටිය ශිෂ්‍යත්වය වෙනුවෙන් මධ්‍යස්ථාන 2936කදී මේ පැවැත්වුණා. ඒ වගේම තමයි ඇගයීම් මණ්ඩල 390කදී පරීක්ෂකවරු 4680ක් මේ දේවල් සිද්ධ කරා කියලා ඔබතුමා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඉදිරිපත් කරපු වාර්තාවල සඳහන් වුණා. දැන් අපිට තියෙන ගැටලුව 20000ක් ශිෂ්‍යත්ව දෙන මේ දරුවන් අතරින්
අනිත් සියලුම දරුවන් 168 හෝ 169 හෝ මේ කට් ඔෆ් මාක් එක නැත්නම් මේ සාමාන්‍ය ලකුණු මට්ටමට වඩා අඩුවෙන් තියෙන සියලුම දරුවන් අසමත්ද? අධ්‍යාපන ලේකම්වරයා විදිහට ඔබ කොහොමද මේට උත්තර දෙන්නේ? ඉතාම හොඳ ප්‍රශ්නයක් කාලෝචිතයි මට ගොඩක් මේ දුරකථන අවතුන් ලැබුණා මම පළවෙනිම කියනවා මේක සම්පූර්ණයෙන්ම නොමගැවීමක් අපේ පුංචි දුවල පුතාලා නැත්නම් නිවැරදිකතුමා ඔබතුමාගේ දුවල පුතාලා අපේ අය මේනවා මේක සම්පූර්ණ වැරදි කතාවක් මොකද මේ ශිෂ්‍යත්වයේ අසමත් කියන එකින්ම කිසිම කෙනෙක් කියන්න හොඳ නැහැ මොකද මේ දරුවන්ට ඒකේ පළවෙනි පත්‍රයට ලකුණු 35කුත් දෙවෙනි පත්‍රයට ලකුණු 35කුත් අරගෙන සමස්ත IQ 70ක් ගත්තනම් විභාග කොමසාරි ජෙනරාල්තුමා අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියලුම දරුවන්ට ශිෂ්‍යත්වයේ සමත් කියලා අපි සහතිකයක් නිකුත් කරනවා. ඒ නිසා මේ අම්මලා තාත්තලාගේ වගකීම අපේ පුංචි දුවල පුතාලා මාර්කටින් මට ඉල්ලන්න තියෙන්නේ මේ ඔබගේ තත්ත්වය ඔබ සමහරට සෙල්ලම් කරන්න නැති. ඒ නිසා මේකට වැඩි අවධානයක් යොමු කරන්න නැතුව ඇති. ඒ නිසා ඔබ බලාපොරොත්තු ප්‍රශ්න එන්නේ නැතුව ඇති. සමහරෙකුට බලාපොරොත්තු ප්‍රශ්න එන්නේ නැති. ඒ නිසා කිසිම දරුවෙක් හිතන්න එපා මේක අසමත් කියලා. ඔබ සියලු දෙනාටම සහතිකයක් නිකුත් කරනවා. අධ්‍යාපන මැතිතුමත් මට කතා කරා. නිකුණතා සංවර්ධන ඇමතුමියත් කතා කරා. අනේ ලේකම්තුමා මේක පැහැදිලි කරන්න කියලා. මම ඉතාම ස්තුතිවන්ත වෙනවා නිවේදකතුමනි ඔබට මේ ප්‍රශ්නේ සමාජ හමුවේ තබන්න විශේෂයෙන් කිසිම දරුවෙක් ලකුණු 70කට වැඩි ගත්තේ නැත්නම් අසමත් නැහැ. හැම දිනම සමත් විශේෂයෙන්ම මේ සහතිකය නිකුත් කරනවාම ඒ සඳහා සියලුම උදුහල්පතිවරුන්ටත් සියලුම පාසල්වලටත් උපදෙස් දීලා තිනවා විභාග කම්සාරිස් ජෙනරාල්තුමා. හොඳයි ඒ අතරතුරේදීම තවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා සම්බන්ධ කරගත්තු නිසා අපිට ග්‍රහලෝකාගාරය නැති වෙන්නේ නැනවද ලේකම්තුමනි මේ පිළිබඳවත් සමාජ මාධ්‍ය ජාල වලින් වැඩිපුර කතා බහට ලක් වෙනවා ග්‍රහලෝකාගාරය වෙන කොහෙට හරි දෙන්න යනවා ඒක අපිට නැති වෙන්න යනවා නැත්නම් ඒ ඉඩම ගන්න යනවා මෙන්න මේ වගේ කතා ටිකක් යනවා මොකද්ද මේකට දෙන්න තියෙන උත්තරේ නිවේදකතුමනි ඒකත් ඉතාම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා අහුවට ඒකත් දැන් මට ඍජු පිළිතුර දෙන්න පුළුවන් ඔබතුමාටත් මතක ඇති මට නම් මතකයි මම දහම් පාසලකින් චාරිකාව කියලා ගමේ ඉඳලා ওই ගහලෝකාකාරයට ගියා තාරකා විද්‍යාව පිළිබඳ ඉතාම හොඳට මතකයක් තියෙනවා අපි සියලු දෙනාට තියෙනවා ඉතින් මේ ප්‍රශ්නේ සමාජගත වෙච්ච එකත් ලොකු දෙයක් මේ අබලන් වල තියෙන කිසිම අවධානයක් යොමු නොවී තිබිච්ච අපේ සම්පත ගහලෝකාකාරයේ ජාතික සම්පත පිළිතුරක් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය ඔබ කවුරුත් දන්නවා කියනනම් මෙතෙන්ට එනිසා අපි මේ දරුවන්ට අධ්‍යාපන මේ තාරකා විද්‍යාව පිළිබඳ යම්කිසි දැනුමක් දෙන්න සඳහා මේක වැඩි දියුණු කරලා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙක් විදිහට දන්නවා කොයිතරම් දුරට දරුවෝ මේ තාරකා විද්‍යා සංගම් තියෙනවා පාසල්වල තාරකා විද්‍යා සංගම් තියෙනවා ඒ සඳහා දැනුමක් ලබා දෙන්න මේ රජය යම්කිසි යෝජනාවක් දැම්මා මේක වැඩි දියුණු කරන්න ඕන කියලා. ඒකට පර්චේස් එකක් හෝ සමහරවිට ගන්න ඉඩ තිබුණා. නමුත් මේ ව්‍යාපෘති යෝජනාව දාපු ගමන් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මැතිණිය උපකුලපතිතුමිය අපිට ලියුමක් මට ලියුමේ මේක කරන්න එපා විශ්වවිද්‍යාලයේ භූමියන් දෙන්න බෑ කියලා ලොකු අතීත කතාවක් කියලා එව්වා. ඒ පිළිබඳ අපේ ඇමතුමාගේ උපදෙස් මත මේක එහෙම කරන්න නැහැ කියලා කිසිම මෙතනින් ඉදිරියට යන්නේ මේ වගේ විශ්වවිද්‍යාලයේ භූමිය අත්පත් කරගන්නෙත් නැහැ මේක කරන්නේ නැහැ කියලා ඍජුව පිළිතුරක් යවලා තියෙනවා. නමුත් මේ ලිපියේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ කැමති මේ විශ්වවිද්‍යාලයේ තියෙන සම්පත්දායකත්වය ඒක ලබා දෙන්න කියලා. නමුත් මට කෙටි පිළිතුර කියන්න තියෙන්නේ මේක කෙරෙන්නේ නැහැ. මේ ව්‍යාපෘති යෝජනාව අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් අකුල ගත්තා. මේ විරෝධය මත ඒක සමාජයේ වැරදි කතා කරන්න එපා. මම දැක්ක නිර්මාල් රත්නසිරි අපේ හිටපු මේ මහාචාර්යතුමා මේ ආචාර්ය සංගමේ සභාපතිතුමා අපි එතුමාට කරු කරනවා මේ විනාපක මේ කිසිම දරුවෙක් විශ්වවිද්‍යාල දරුවෙක්වත් කිසිම කෙනෙක් මේ උසුගැන්වීම් වලට නොමගැන්වීම් වලට යන්න එපා. විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ කීර්තිමත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් කියනවා මේක නිවැරදි කරන්න අපි ගන්නෙම නැහැ. මම ලියපු ලියුම සමාජගත කරන්න ඔබතුමී ලියපු ලියුම සමාජගත කරන්න නිවේදකතුමනි ඒක ඉල්ලගෙන මම දෙන්න. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණ මහාචාර්ය කපිල පෙරේරාමතුමන් එතුමා තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා. අපිට ගැටලු දෙකක් තිබුණා. පළවෙනි එක තමයි දරුවන් 168ට වඩා වැඩිපුර ගත්තේ නැත්නම් ෆේල්ද ශිෂ්‍යත්වය කියන එක. එතුමා පැහැදිලි කරලා දුන්නා ලකුණු 70ට වඩා ගත්තු සියලුම දරුවෙකුට හැම දරුවෙකුටම ලකුණු 70ට වඩා ලකුණු අරන් තියෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කරනවා ඔහුට ලබා දෙනවා සහතිකයක්. ඒ තමයි අංක 1. ඒ විදුහල්පතිවරුන්ටත් මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා කියලා. එතකොට ඒ දරුවන් සියලු දෙනාට සහතිකයක් ලැබෙනවා. තමන් ලකුණු 70ට වඩා වැඩිපුර ගත්තා කියන එක. දෙවෙනි කාරණාව තමයි අපි කතා බහ කරා
ග්‍රහලෝකාගාරය සම්බන්ධයෙන් ග්‍රහලෝකාගාරය වෙන කාටවත් පැවරීමක් හෝ විකිණීමක් හෝ ඒ ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ සියලු ව්‍යාපෘතිය අත්හිටවල දැම්මා කියලා අපිට සඳහන් කරා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මහාචාර්ය කපිලපෙරණ මෙතුමා. ඔව්. අපි යනවා හේමන්ත ලීනපතිරණ අරුණ පුවත්පතට ගෙනෙන වාර්තාවක්. ඒ තමයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියනවා මේ 200න් 200 ගත්ත ළමයි පෙන්වන්නේ මේ ළමයි 10 දෙනා පෙන්වන්නේ මේ රටේ මානව සම්පතිය වටිනාකමයි. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශය පහේ ශිෂ්‍යත්වයේදී 200න් 200ම ගත් 10 දෙනා පෙන්වන්නේ මෙරට මානව සම්පතේ වටිනාකම. අධ්‍යාපන අමාත්‍යතුමා සඳහන් කරනවා. එතකොට දැන් 200න් 200 ගත්ත දරුවෝ 10 දෙනාගේ පින්තූර අපි පෙන්නුවා. 200න් 200 ගත්ත ළමයි සහ වැඩිපුර ලකුණු ගත්ත දරුවෝ ගැන ඔන්න අපි කතා කරනකොට රටේ සියලුම ජනමාධ්‍ය කතා කරනකොට දැන් ගෙදර ඉන්න ශිෂ්‍යත්වයේ මේ පාර ලියපු 200න් 200 නොගත්ත එහෙම නැත්නම් අර 70 හෝ 70ට අඩුවෙන් ගත්ත දරුවන්ට බලන්නකො මේ දරුවෝ ගනිද්දි ඔයාට ගන්න බැරි වුණානේ. ඒක හොඳ සහ නරක භාෂාවෙන් කියයි. ඒක නෙවෙයි වැඩේ. මොකද පීනන්න පුළුවන්. ඒ කියන්නේ කුරුල්ලෝ, උරගයෝ, සර්පයෝ එහෙම නැත්නම් මාළු, කුරුල්ලෝ මේ සියලු දෙනා එක පන්ති කාමරයකට දාලා පියාඹන්න කියලා කියන එක අසාධාරණයි. මොකද මෙතන ඉන්න බව තේරුම් ගන්න ඕනේ. පියාඹන්න පුළුවන් සත්තු, පීනන්න පුළුවන් සත්තු, බඩ ගන්න පුළුවන් සත්තු එහෙම ඉන්නවා. කිමි දෙන්න පුළුවන් සත්තු ඉන්නවා. දැන් බුද්ධික මේ ඔය කතාවත් එක්කම බුද්ධික මේ මම අධ්‍යාපන අමාත්‍යතුමාගේ කතාවක් තියෙනවා මේ හැම පුවත්පතකම පළ වෙලා තියෙන නිසා අපි පිළිබඳව කතා කරමින් යනනම් දිනමින පුවත්පතේ තියෙනවා ඒ 13 දිනමින පුවත්පතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලුම දෙනාගේ කැපවීම මත ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 33කින් නිකුත් කිරීමට හැකි වුණා කියලා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පහවසර ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා. ඒ වගේම සියලු දෙනාගේම කැපවීම මත මේ දේ සිදු කළපු නිසා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ ලෙවල් ප්‍රතිඵලත් පුළුවන් තරම් ඉක්මනට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි වාරයේ පාසල් ආරම්භ කිරීමට නියමිතලා තිබුණේ 9 වෙනිදා මේ මාස 9 වෙනිදා. නමුත් සති දෙකකින් කල් දැමීමට ආණ්ඩුව තීරණයක් ගත්තා. ඒ කියන්නේ 23 වෙනිදා තමයි තුන්වෙනි වාරය ආරම්භ කරන්න තියෙන්නේ. නමුත් අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සහ 27 දක්වා පැවැත්වීමට කටයුතු ස්ථිර කරලා තියෙනවා. 23 වෙනිදා නැවතත් පාසල් වාරය ආරම්භ කරනවද නැද්ද කියලා තවම හරියට තීරණයක් අරගෙන නැහැ. සෞඛ්‍යාන්ත අංශවලින් උපදේශ සේවාවල් ලබාගෙන තමයි මේ දේ තීරණය කරන්න කියලා වැඩි වශයෙන් සඳහන් කරලා තිනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලු දෙනාගේ කැපවීම මත ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 33කින් නිකුත් කරන්න හැකි වුණා කියන කතාවත් එක්ක. ඔව් ඒත් එක්කම අපි දිනමින පුවත්පතට ගියොත් බුද්ධික දිනමින පුවත්පත කියනෝනේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ ජනවාරි 18 වෙනිදා තියෙනවා කියලා දිනමින පුවත්පත. ඔව් දිනමින පුවත්පතේ වාර්තා කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 ඉඳලා 27 දක්වා සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. උසස් පෙළ විභාගය පැවැත්වුණා වගේම සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නටත් සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් හැකියාවක් තිබෙනවද? අඩුම ගානේ සති දෙකක්වත් මේ සාමාන්‍ය පෙළ සිසුන්ව ගෙන්නන්න කියලා ඉස්කෝලේට ඒක හරිද නැද්ද කියලා තාම කන්ෆර්ම් කරලා නැහැ. එහෙම නැත්නම් සපත කරලා නැහැ. කවද්ද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. ශිෂ්‍යත්වෙන් ලකුණු කීයක් ගත්තා වුණත් ඕගොල්ලොන්ටත් පුළුවන් පියාඹන්න. හරිද? ඔබ දන්නවා දිවයිනේ ප්‍රධාන පුවත්පත්වල තියෙන විශේෂිතම පුවත් අපි ඉක්මනටම ඔබට අරගෙන එනවා කියලා. කාලය සහ සෞඛ්‍ය කියලා කියන්නේ වටිනාම වස්තු දෙකක්. මතක තියාගන්න ඕන. අපිට ඒ වටිනාකම් දැනෙන්නේ ටිකක් අපෙන් ගිලිහි යනකොට. අපි සූදානම් අනිකුත් තොරතුරු වලට යන්න. ඔව් බුද්ධික අපි කිව්වේ මේ පියාඹන්න පුළුවන් කියලානේ ශිෂ්‍යත්වයේ ලකුණු කීයද කියලා. ඒක ගැන හිතන්න එපා. O level ගැන හිතන්න එපා. A level ගැන හිතන්න එපා. පියාඹන්න පුළුවන්. අද ජාතික පුවත්පත් සියල්ලෙහිම වගේ වාර්තා වෙච්ච පුවතක් අපි මව්බිම් පුවත්පතෙන් පුටා ගන්නවා. ඒ තමයි ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම ගුවන් නියමුවරියන් දෙදෙනා පියාසර වරම් ලබති කීර්ති මින්ඩිස් තමයි වාර්තා කර සිටින්නේ. මව්බිම පුවත්පතට යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා ගුවන් නියමුවරන් ගුවන් හමුදාවට එක්වීම ඊයේ සිදු වුණා. ප්‍රථම කාන්තා ගුවන් නියමුවරන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළඳීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් ඊයේ චීනවරාය ගුවන් හමුදා පීඨයේදී අභිමානවත් අයුරින් සිදු වුණාලු. පියාසර නිලධාරිණී ආර්.ටී. වීරවර්ධන සහ පියාසර නිලධාරිණී ඒ.ඩී.පී.එල්. ගුණරත්න කියන නිලධාරිණියන් දෙදෙනා දැන් සුරකිමු ලකඹර සුරකීම සඳහා මෙහෙයට සූදානම්. දැන් ඒ ඉගෙන ගත්තම එහෙමයි. ඊට පස්සේ තමන්ගේ දැනුම වැරදි පැත්තට යොමු කරන්න මොකද වෙන්නේ? මව්බිම් පුවත්පත වාර්තා කරනවා ඒකත් කටුනායක ගයා තිරමාදුර සහ කීර්ති මින්ඩිස්ගේ වාර්තාවක්. ඒ තමයි කටුනායක පොලිසිය හොර පයිලට් අල්ලයි. අර ගුවන් හමුදාවට පයිලට්ලා දෙන්න නියමුවරියන් දෙන්න ෆීමේල් පයිලට්ලා දෙන්නෙක් එකතු වෙනවා වගේම කටුනායක පොලිසිය හොර පයිලට් අල්ලයි.
හොඳම පියාසර නිලධාරියා ලෙස සහතිකයකුත් හදලා. එතකොට දැන් අර කලින් නිලධාරිනියන් දෙදෙනාගෙන් කෙනෙක් පියාසර සහතිකය ලබනකොට හොඳම පියාසර නිලධාරිනිය විදිහට ලබද්දී හොර සහතික හදලා එහෙම ආපු අයත් ඉන්නවා. මව්බිම් පුවත්පත මේක ටිකක් විස්තර ඇතුව වාර්තා කරනවා ඇතුළු පිටුවක. එතකොට මේ පුද්ගලයා වෙන්නපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ලු ආණ්ඩි අම්බලම් ප්‍රදේශයේ මාසික රුපියල් 15000කට කුලියට ලබාගත් නිවසක කාන්තාවක් සමග ජීවත් වෙලා තිබෙනවලු. ඒ කාන්තාවට අමතරව තවත් කාන්තාවක් මොහු සමග වෙන්නප්පුවේ ජීවත් වන බවත් මොහුගේ තවත් අනියම් කාන්තාවක් මැද්දපෙරදිග රටක සිටින බවටත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් සකසන ලද පොලිස් ඇඳිරි නීති බලපත්‍රයකුත් මේ පුද්ගලයා ගාව තිබිලා තියෙනවා. ඔක්කොම සහතික හොඳම ගුවන් හමුදා පියාසර ඉංජිනේරුවා ලෙසට ලබාගත් සහතික හා පදක්කම් රැසක් සමග හොර ගුවන් යානා පියාසර ඉංජිනේරු සහතිකය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් 511 23ක් 1011 2ක් සහ රුපියල් 5011ක් හොර නෝට්ටු අත්අඩංගුවට අරගෙන තියෙනවා. මට මතක් වෙනවා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ චිත්‍රපටයක් Catch Me If You Can කියලා. ඔබට මතක ඇති මේ චිත්‍රපටය බැලුවා නම් මේ චිත්‍රපටයේ තියෙන මේ වගේ දෙයක් තමයි ලියනාඩෝ ඩිකැප්‍රියෝ තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නේ. අර ටයිටැනික් චිත්‍රපටයේ හිටපු ප්‍රධාන නළුවා තමයි රඟපාන්නේ. Catch Me If You Can කියන චිත්‍රපටියත් පැහැදිලි කරලා තියෙන මේ හොර පයිලට් කෙනෙක් විදිහට කටයුතු කරන්නේ කොහොමද, ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා චිත්‍රපටයක් බලලා මේක කරා වෙන්නත් බැරිද? කියන්න බෑ. හැබැයි Catch Me If You Can කියන එක මේ ඉංග්‍රීසියත් හිතුවද දන්නේ හේමන්ත ලිනපතරණගේ ඊළඟ වාර්තාව ඊයේත් අපි පෙන්නුවා. වාහන කුඩු කළ SSP ගේ දුව Catch Me If You Can කියලා කියන්නේ නැති කොහොම හරි සමාජ මාධ්‍ය වලින් සහ ජාතික ජනමාධ්‍ය වලින් ඉඩක් දුන්නේ නැහැ. වාහන කුඩු කළ SSP ගේ දුවට පොලිස් ඇප හේමන්ත ලිනපතරණයි වාර්තා කර සිටින්නේ. සංචාරක රියදුරන්ට දෙන රුපියල් 15000 දීමනාව මේ සතියේ ගෙවා අවසන් කරන්න කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දිනමින පුවත්පත මේ වාර්තා කරන්නේ. මහින්ද අලුත් ගෙදරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. COVID-19 වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සංචාරක රියදුරන් 3085 දෙනෙක් සඳහා රජය මගින් ලබා දීමට නියමිත රුපියල් 15000ක දීමනාම මේ සතිය ඇතුළත ගෙවා අවසන් කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියට ඊයේ උපදෙස් දුන්නා කියලා සඳහන් කරනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට රුපියල් 15000 බැගින් වූ දීමනාව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මේ දීමනාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 442.75ක මුදලක් වෙන් කර තියෙනවා කියලා වාර්තා කරනවා. අපි මේ ඉතාමත්ම හොඳ කතාවක්, ඉතාමත්ම හොඳ වැට් ඒ පිළිබඳව අපි සිහිපත් කරන ගමන්ම රෙජිස්ටර් වෙලා නැති රියදුරොත් ඉන්නවා. ඔවුන්ටත් මේ වෙලාවේ යම් කිසි සාහනයක් සිද්ධ කරන්න පුළුවන්ද කියලා ඔවුන්ගේ යෝජනාවක් තියෙනවා. මේකේ අනිත් පැත්ත තමයි හොඳ වැඩේ රෙජිස්ටර් වෙලා හිටපු නැති එකට. මොකද ගොඩක් අය සමහරක් වෙලාවට ලියාපදිංචිය වෙන්නේ නැහැ, රජයේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ නැහැ. Tamanට මේ තනියම මේ දේවල් කරගෙන යන්න පුළුවන් කියලා කටයුතු කරද්දී කොහොමද ගණනය කරන්නේ? කොහොමද මේ අය හොයාගන්නේ? ඒක නිසා අද ඉඳලවත් තීරණය කරන්න රජයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු තීරණය කරනවා නම්, වැඩ කටයුතු කරනවා නම් Tamanට යම් කිසි සහනයක් බැරි වෙලාවකදී හරි හම්බෙන්නට ඉඩ තියෙනවා. දැන් ඒකට කිව්වේ හොඳ වැඩේ කියලා නේ. හොඳ වැඩේ. දැන් මේකට කියන්න තියෙන්නේ හොඳ වැඩේ. හරිද? ඒ කලින් එකට කියන්නේ හොඳ වැඩේ කියලානේ. මෙන්න හොඳ වැඩක්. දිවෙනපුරා වෙරළ තීරයන්හි කඩලාන ශාක සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් මත රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක කුඩහේව මහත්මයා සඳහන් කරන ආකාරයට කඩලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවෙනපුරා වෙරළ තීරයට මායිම කලපු ප්‍රදේශවල කඩලාන ශාක පැල යලිත් සිටුවීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව අද පුවත්පත වාර්තා කර සිටිනවා. දිනමින පුවත්පත වාර්තා කරන විශේෂ කැබිනට් රැස්වීමක් අද කියලා. සාමාන්‍යයෙන් සම්ප්‍රදායනුකූලව තියෙනවා කැබිනට් රැස්වීමක් අයවැයට කලින්. අද දවසේදීත් ධනුෂ්ක ගොඩකුඹුරයි මේ වාර්තා කරන්නේ විශේෂ කැබිනට් රැස්වීමක් අද කියලා. අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද උදෑසන 10ට පැවැත්වේ කියලා සඳහන් කරනවා. මුදල් අමාත්‍යවරයා රැස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කරන අයවැය ලේඛනයට සම්බන්ධයෙන් මෙහිදී කැබිනට් අමාත්‍යවරු දැනුවත් කිරීමට නියමිතයි. අයවැය ලේඛනයට කැබිනට් අනුමැතිය ලබා ගැනීමද මෙම විශේෂ කැබිනට් හමුවේදී සිදු කරනවා. සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට ඕනම රජයක් කැබිනට් මණ්ඩලය රැස් වෙනවා අයවැයට කලින්
කැබිනට් මණ්ඩලය දැනගත යුතුයි. තමන්ගේ මුදල් අමාත්‍යවරයා කොහොමද මේ අයවැය ඉදිරිපත් කරන්නේ මොනවද එහි තියෙන කාරණා කියලා ඒ පිළිබඳවයි අද කැබිනට් රැස්වීම. මේ අයවැයෙන් ජනතාව ගැන හිතාවිද නැද්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා නම් ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතනවා වෙනුවට තැරවුකාරයන්ව රකින්නවා කියලා අද මව්බිම් පුවත්පතින් උපුටා ගන්නවා. රට විරුවන්ව ආණ්ඩුව සහ මුලින්ම අමතක කළා කියලා වාර්තා කර සිටිනවා. මව්බිම් පුවත්පත සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය රට විරුවන්ට නොසලකා හැරීමෙන් පෙන්වන්නේ ආණ්ඩුවේ කළගුණ නොදන්නාකම පිට රටවල සිටින අපේ පිරිස රැකීමට තානාපති නිලධාරීන් යෙදවිය යුතුයි සහ මුලින්ම කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. කොරෝනා නිසා අසරණ වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සහන සැලසිය යුතුයි කියලා එතුමා යෝජනා කර සිටිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සම්බන්ධයෙන් තියෙන තවත් ප්‍රවෘත්තියක් ගන්න සූදානම්. මන්ත්‍රී ඩයනාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරයි. මෙය පුවත්පත් ගණනාවකම අද සඳහන් කරලා තිබ්බා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පියවර ගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. පක්ෂ සමාජිකත්වය තහනම් කරනවා විතරක් නෙවෙයි. ඇයට ආණ්ඩුවේ විපක්ෂය නැතුව පක්ෂය පැත්තෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනක් ලබා දීමටද කටයුතු සංවිධානය කරලා තියෙනවා කියලා පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒක මව්බිම් පුවත්පත කියලා තිබුණේ මේ සජිත් ඩයනාට ලියුම යවයි කියලා. ඒ අතරේ අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරන අරුණ පුවත්පත දැන් අගමැතිතුමා කඩලාන වවන්න කියලා උපදෙස් දෙනවා. වැල්ලට ඉව අල්ල නැමැති ජලගැලුම් නිම්නය පළු කරන්න දඟලයි කියලා වාර්තා කර සිටිනේ අද අරුණ පුවත්පතට සාලිය කුමාර ගුණසේකර. පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ මැදින් කිලෝමීටර් 14කට ආසන පාරක් කැපීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වනජීවි නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සඳහන් කරනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. දිනවෙන පුවත්පතේ වාර්තාවකට යන සූදානම් ලාහුගල නීලගිරි ස්තූපය සංරක්ෂණය කරන බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිඥා. ලාහුගල නීලගිරි ස්තූපය සංරක්ෂණය කරන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රතිඥා. නීලගිරි ස්තූපය සංරක්ෂණය කිරීම සඳහා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා ප්‍රතිඥා දුන්නා කියලා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් අද දිනමිනි පුවත්පත වාර්තා කරලා තියෙනවා. දිනමිනි පුවත්පතේම මහ බැංකුවේ රෙගුලාසි වලට අනුව ව්‍යවසායකයන්ට ණය ලබා දෙනවා කියලා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කරන කතාබහක් සඳහන් කරලා තිනවා. මාරවිල සමූහ වාර්තාකරු තමයි මේ සඳහන් කරන්නේ. මහ බැංකුවේ රෙගුලාසි වලට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අපහසුතාවයෙන් තොරව ගනුදෙනු කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් සඳුබලත් මහා භාරකාර යටතේ මුදලක් පිහිටුවා එමගින් ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරා කියලා සඳහන් කරලා තියෙනවා. මහ බැංකුවේ රෙගුලාසි වලට අනුව ව්‍යවසායකයන්ට ණය ලබා දෙනවා. ඔව්. ක්‍රීඩා අමාත්‍යවරයා පිළිබඳව සඳහන් කරද්දී මව්බිම් පුවත්පත වාර්තා කරන පුවතක් තියෙනවා. ඒ තමයි ක්‍රීඩා පිටුවේ වාර්තා කරනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා ඊයේ මාතලේ හොකී ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක් නිරත වුණා. එතෙන්දී නිලධාරීන්ට දෙහිකපයි ක්‍රීඩා අමාත්‍යවරයා නිලධාරීන්ට දෙහිකපයි කියලා වාර්තා කර සිටිනවා. මොකද මේවා හරියට නඩත්තු කරන්නේ නැති එක පිළිබඳව චෝදනා කරලා තියෙනවා. මේවා මෙහෙම කරන්න දෙන්න එපා කියලා. අපි විරාමයට යන්න කලින් අපි සූදානම් මේ ආර්ථිකයේ මහ බැංකුව ගැන කතා කරපු නිසා අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශයක් වාර්තා කරනවා. මව්බිම් පුවත්පත ලංකාව මැදි ආදායම් උගුලෙන් ගලවා ගත යුතුයි. අපේ අපනයන සංවර්ධනයට පෞද්ගලික අපනයනකරුවන්ගේ සහාය අත්‍යවශ්‍යයි කියලා. ඒත් එක්කම මව්බිම් ඇතුල් පිටුවක වාර්තා කරනවා ආර්ථිකයේ ඉදිරි ගමන ගැන පුළුල් හා ජාත්‍යන්තර සංවාදයක් ඕන කියලා අමාත්‍යාචාර්ය බදුල ගුණවර්ධන මහත්මයා ඊයේ පොතක් කෙලි දැක්වුවා. ඒ තමයි යහපාලන ආණ්ඩුකරණෙහි ආර්ථික අසානාසිය කියලා. ආසානාසිය කියලා සාමාන්‍යයෙන් අයවැයට කලින් දවසේ පොතක් නිකුත් කරන එක, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ ආර්ථිකය ගැන පොතක් නිකුත් කරන එක එතුමාගේ සම්ප්‍රදායක්. ඒ අනුව තමයි ඊයේ ඒ පොත දොරගත කරන්නේ. එයත් වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතේ. මම මේ සූදානම් කරගෙන හිටිය කාටුන් ටික ඉක්මනට බලමු කියලා. හැබැයි නොකියම බැරි මතක් කරන්න ඕන කතාවක් සම්බන්ධයෙන් දිනුෂ මතක් කරා. ඒ නිසා දිනුෂ අපි ඒක මතක් කරලා ඉන්නවා. ඔව්. ගොළු හදවත විවර කරන්න ආවේ වන බමරෙක් වාගේ ඊට පස්සේ සුපුන් සඳක් අහසේ පායලා මේ ආදී ජනප්‍රිය ගීත ගායනා කරපු ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු දිවිසරිය නිම කළා. මාලන් විධානපතිරණ අද පුවත්පතේ ඒක වාර්තා කරනවා. 1951 අවුරුදු නොවැම්බර් මාසයේ 24 වෙනිදා මොරටුවේදී උපත ලැබුවේ. වයස අවුරුදු 68යි. ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව තවම දැනුම් දීලා නැහැ. අපි ඔහුට අපේ උත්තමාචාරය පළ කරනවා. අපි සූදානම් කාටුන් වෙත යමු වෙන්න.
දිනුෂගෙන් කාටුන් පටන් ගන්න කියලා තමයි ඉන්දික අපිට කියන්නේ. දිනුෂව පෙන්නගෙන ඉන්නේ. හරි. එහෙනම් අපි එහෙම කරමු. අවන්ත ආටිකලගේ කාටුන් එක දිහායි බලාගෙන හිටියේ කැමරාව දිහා බලාගෙන හිටියේ නෑ. අවන්ත ආටිකල කියන විදිහට මහින්ද මහත්තයා කිරිදොවන්න යනවා අයවැය 2021 කිරි කොතලය එච්චර ලොකු එකක් නෙවෙයි කොළඹුවක් තියෙනවා. හැබැයි මහින්ද මහත්තයාට කිරි දොවන්න වෙන්නේ COVID-19 කියන කිරි දෙනගෙන්. අද පුවත්පතේ කාටුන්ට යන සූදානම් ජනරාණි කාටුනේ අද පුවත්පතේ බදුරුදීන් එලි කරපු කැලෑව පෞද්ගලික සල්ලි වලින් වගා කරන්න කියලාලු. ජනරාණි කියනවා අනිත් පැත්තෙන් දැන් කට්ටිය සිංහරාජයටත් ඒක කරයි නේද කැලෑ කැපුවොත් නම් වවන්න කියන්න වෙනවා. උදය විමලසිරි දිවයිනට අඳින කාටුනයට අපි යනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා Z අගය කියන කොටි වලිගේ අල්ලගෙන ඉන්නවා අත්තරින්නත් බෑ. මොකද කරන්නේ? බන්දුල මෙතුමා පැත්තකින් නම් කියනවා මමත් ඔහොම හිටි හැටි මතකයි මට හොඳ හැටි මතකයි. හොඳයි. දිවයින පුවත්පතේ කාටුනට යන සූදානම් ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනය ඇමති ජොන්සන් කියනවා සමාජ මාධ්‍ය කියන විදිහට ලංකාගම පාර කඩාගෙන ගිහින් නැහැ කියලා. කවුරු කඩාගෙන යන්නද සර්? හොදාගෙන ගියා මිසක්. අපි රංචගොඩ ළමයා කවි ලියන අරුණ පුවත්පතට යනවා. ජවිපෙ ඉදිරියේ ඇති දැන් වගකීම 88 89 තව මුවහත් කරමින් දියත් කිරීමයි ඒ අරගලය. අදහස් නායක සහෝදර අකුදිගෙනි. ඇඟ සීතල වී ලේ ගමනත් වැඩි වී රෝමෝද්ගමනයත් ඇතිවන තරමේ බියක් සිතට නාවොත් මහ පුදුමියකි ඒ කාලේ සෙව් හැටියට විමුක්තිය. හසන්ත විජයනායක අරුණ පුවත්පතට ඉදිරිපත් කරන කාටුනය බදුරුදීන් ගස් කපල ඉවරයි. දැන් එක පැලයක් හිටවන පටන් ගන්නවා මේ නීතිය සම්බන්ධයෙන් සිදු කරපු තීන්දුව ගැන. ඔහු දැකපු විදිහ තමයි හසන්ත විජයනායකන් ගස් ගොඩාරියක් කපලා එක පැලයක් හිටවන්න ඕන පටන් ගන්නවා. ඉබ්බ දියට දැම්මාම ඇන්නෑවෙයි කියනවලුනේ. එතකොට 16ට පේන මේ ඉබ්බ කවුද? පාර්ලිමේන්තුව තියෙන දියවන්නා දියට ඉබ්බව තල්ලු කරනවා. අපිට පේන්නේ බැසිල් මහත්තයා තමයි මේ ඉබ්බා. පංකජ රොවින්දගේ සරදම් මේ දවස්වල වෙන දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය භූම දානයේද ආදාහනයේද? ඇමතිතුමා ඉඳගෙන කියනවා අපට නම් තියෙන්නේ ෆේල්ද පාස්ද. MD වීරත්නගේ මරිසිපාල කාටුනිය. බදූදීන්ට තමන්ගේ වියදමින් වනවගා කරන්න කියලා නඩු තීන්දුවක් ලැබිලා. ඒක කපන්නේ කවුද දන්නේ නැහැ නේද? අද දාස හපුවලාන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට මේ කාටුනේ නිර්මාණය කරලා තියෙනවා. මොකද අද අයවැය 75 වෙනි අයවැයත් නිකුත් කරන නිසා ඉදිරිපත් කරන නිසා සෑර් පාලන මිලට අපිට බඩු වගයක් ගන්න තව පෝය කීයක් යයිද? මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ පෝය වලින් කිව්වනේ පහුගිය කාලේ. ඒ සම්බන්ධයෙන් තමයි අද සුවාරිස් කාටුනේ. දැන් ශිෂ්‍යත්ව කරපු දරුවන්ගෙන් අහනවාද පාස්ද ෆේල්ද කියලා. ඒ අතරේ එළිය රණ්ඩුවක් පාස්ද ෆේල්ද කියලා දේශපාලනඥයෝ ෆේල් පාස් කියලා ගුටි කෙලියක් කොරෝනා hina වෙවි බලන් ඉන්නවා. මං හිතන්නේ දෙපැත්තෙන්ම hina වෙවි බලන් ඉන්නවා නැත්තේ කොරෝනා පාස්ද ෆේල්ද කියලා මේ වෙන රණ්ඩුව. අංජන ඉන්ද්‍රජිත්ගේ දිනමින කාටුනට යන සූදානම් අයවැය කොහොමද බැලන්ස් කරගන්නේ? අයවැය කොහොමද සම්බර කරගන්නේ? හතර අතේ ඉන්න කිඹුල්ලුන්ගෙන් කියන එක තමයි මේ තියෙන්නේ. අයවැය අරගෙන ඒ දණ්ඩ යනවා අග්‍රාමාත්‍යවරයා. එහෙම නැත්නම් මුදල් ඇමතිවරයා. ඒ බව තමයි අද දිනමින නිර්මාණය. දවසේ පද හතරක් තියෙන ওই පැත්තෙම තමයි. එහෙනම් කාට හරි පදයක් ගොතන්නකෝ. මම පුවත්පතේ දවසේ පද 4ෙන් අද වැඩසටහන ඉවර කරනවා. විදුර අබේනායකයි දවසේ පද 4 ඉදිරිපත් කරන්නේ ලියන්නේ. පහ ශිෂ්‍යත්වයෙන් මුළු ලකුණු අරගෙන 10ක් රටේ හිමි කරගෙන මුල් තැන. 10ක් නොවේ දහසක් දිනා හෙට දෙන දහසක් මල් පිපේවා රටේ හැමතැන. අපි ගිහිල්ලෙන්නම් දහසක් මල් පිපෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් ලස්සන දවසක් වෙන්න කියලා ඔබටත් ප්‍රාර්ථනා කරමු. අපි සමුගන්නවා. මතක් කරන්න ඕන මුඛවාඩම් මීටර් 2ක දුර ඒ වගේම තමයි සංචරණය සීමා කරන්න. නිතරම මතක තියාගන්න. එහෙම වුණොත් මේ කොරෝනා මාරයා අපේ රටෙන් තුරන් කරගන්න හැකියාව ලැබෙයි.